මම කලින් කිව්වා මෙතන 1 alpha 100% confidence interval එකක් දීලා තියෙන්නේ. එතකොට ඒකට අදාළ විශ්වාසනීයත්වය 1 alpha 100% probability එක 1 alpha. එතකොට මැද කෑල්ල මෙච්චර නම් ඉතුරු ටික අපි දන්නවා alpha. එතකොට දෙකට බෙදුවාම alpha by 2. එතකොට මේකට අදාළව අපි හොයන්නේ කොහොමද Z table එකේ අපි දන්නවනේ මේ විදිහට අරගෙන මෙහෙන් ওই විදිහට ගත්තා. එතකොට යම් අගයක් එනවා. ඒකට අදාළ මේ අගයන් දෙක ලියාගත්තා. ඉතින් අපිට Z alpha by 2 ලියා ගන්න පුළුවන්. එතකොට probability එක Z ව්‍යාප්ත වෙලා තියෙන්නේ -Z alpha by 2 මේකත් අතර Z value මෙන්න මෙතෙන්ට ආදේශ කරගත්තා. එතකොට අර විදිහට කලින් වගේ ලියාගත්තා. මේ විදිහට එනවා. එතකොට මෙන්න මේක ඒ කියන්නේ අපිට ගණන් මේ කියන්නේ ගණන් වලවන් අපිට මේ විදිහට තුත්ත කිරීම අවශ්‍ය නැහැ. අපිට අන්තිමට මෙන්න මේක අපිට බලාගත්තා නම් මේක තියෙනවා නම් අන්තිම උත්තරේ ගන්න මේක හොඳටම ඇති. ඒ කියන්නේ මේක තමයි අපිට අවශ්‍ය. මතක තියාගන්න ඕනේ මේක. ඒ කියන්නේ කොහේ හරි ෂෝට් කරගන්න මේ ෂෝට් නෝට් එකක් වගේ ගහගන්න බෑ මේ විදිහට සමීකරණ ටික. මොකද සමීකරණයට ආදේශ කිරීලන්නේ තියෙන්නේ මේ පාර. එතකොට මෙතන ගත්තොත් මේ කියන්නේ 1 alpha 100% confidence interval එකක් ගෙන දෙන ඒ කියන්නේ sigma squared එක දන්නකොට අදාළ confidence interval එක මෙන්න මේකෙන් කෙලින්ම ගන්න පුළුවන් කියලා අපිට එනවා. ඒ කියන්නේ මෙතන probability එක s bar minus z alpha by 2 sigma over root 10 එකත් s bar plus z alpha by 2 sigma over root 10 එකත් අතර 1 alpha probability එකක් නැත්නම් විශ්වාසනීයත්වයක් ගෙන දෙන පරිදි මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. මෙතන කියලා තියෙන්නේ මම ඒක බං කියන්න පුළුවන් 1 alpha 100% විශ්වාසයකින් යුක්තව mu 1 alpha 100% කියන්නේ 95ක් 99ක් 90ක විශ්වාසයකින් යුක්තව කියන්න පුළුවන් mu ව්‍යාප්තව ඇත්තේ මෙන්න මේ අගයන් දෙක අතර කියලා. මෙතන x bar කියන්නේ මම අර කලින් කිව්වා x bar කියන්නේ sample mean එක, sigma කියන්නේ standard deviation එක, මොකේද population එකට, n කියන්නේ sample size එක, z alpha by 2 කියන්නේ මෙන්න මේ 1 alpha මෙන්න මෙතෙන් ආදේශ කරාම ඉතුරු ටිකකින් එන මෙන්න මෙතනින් එන අගය. දන්නේවා? ඊළඟට ගානක් තියෙනවා මෙතන ටියුට් එකේ තියෙන example 2.1 එක. මෙතන කියනවා measurements of the weights of a random sample of 200 ball bearings made by a certain machine showed a mean of 0.824 newton. මෙතන කියන්නේ يعني measurement අපි measurement ගන්නවා මොනවා වලද weight වල measurement ගන්නවා weight වල random sample of 200 ball bearing. ඒ කියන්නේ යම් population එකක් තියෙනවා අපි දන්නේ නැහැ කොච්චරක් තියෙනවද කියලා. ඉතින් යම් sample එකක් ගත්තා sample size එක 200යි. මෙන්න මේ ball bearings made by a certain machine showed a mean of 0.824 newton. ඒ කියන්නේ ඒකේ අපි weight එකනේ. ඒ කියන්නේ එකින් එකේ weight එක එකතු කරලා 200ෙන් බෙදුවා. අන්න එතකොට sample එකේ mean එක දීලා තියෙනවා. කීයක්ද? 0.824 newton කියලා. ඊට පස්සේ කියනවා if the true standard deviation of this type of ball bearings is 0.042. කියන්නේ true standard deviation එක කියන්නේ මොකද්ද? population එක. population එකට අදාළ sigma දීලා තියෙනවා 0.042 කියලා. ඊට පස්සේ කියනවා හොයන්නලු 95% confidence interval and 99% confidence interval. මොකද්ද 95ක විශ්වාසයක් ගෙන දෙන පරිදි නැත්නම් 99ක විශ්වාසයක් ගෙන දෙන පරිදි confidence interval for mu weight of all ball bearings. ඒ කියන්නේ මෙතන මෙයා කියන්නේ 95ක confidence interval එකක් ගෙන දෙන පරිදි mu ව්‍යාප්තව ඇති අගයන් දෙක මොකද්ද? 95ක විශ්වාසයක් ගෙන දෙන පරිදි mu ව්‍යාප්තව ඇති අගයන් දෙක මොකද්ද? මෙන්න මෙතන සූත්‍රය ආදේශ කරilla තමයි තියෙන්නේ. එතකොට මෙහෙම සටහනක් වගේ ගහගත්තොත් මෙන්න මේක population එක අපි දන්නේ මෙතනින් ගත්ත sample එක sample size එක 200යි ball bearings තියෙනවා. x bar කියන්නේ මොකද්ද? sample mean එක. ඒ කියන්නේ මෙතන මොනවද අපි x කියන්නේ? x කියන්නේ මොකද්ද? මෙතන random variable එක. ඕන මේක අපි ඕන මේක තියෙනවා random variable එක. මෙතන මොකද්ද? weight of a ball bearing. එක ball bearing එක weight එක. එතකොට මෙතන x bar කියන්නේ sample ඒ කියන්නේ weight mean එක 0.824යි. ඊට පස්සේ true standard deviation එක sigma දීලා තිනවා. මෙන්න මේ ටික අපි දත්ත විදියට ලියාගත්තා. ඊට පස්සේ අපිට අවශ්‍ය මෙන්න මෙතන සමීකරණය දාන්නනේ. මේ සමීකරණය දාන්න අපිට අවශ්‍යයි z alpha by 2.
z alpha by 2 කොහොමද හොයාගන්නේ? මෙන්න මෙතන 95 සමානයි මොකේටද 1 minus alpha 100% වලට. ඒ කියන්නේ 1 minus alpha සමානයි මොකේටද 0.95ට. ඒ අනුව alpha සමානයි කීයද 0.05යි. එතකොට මම කිව්වා alpha කීයද කිව්වේ 0.0 අපිට 1 minus alpha 0.95යි. ඊට පස්සේ alpha එනවා 0.05යි. ඒ අනුව මේ ටික 0.95යි. එතකොට alpha by 2 කීයද? අර 0.05 දෙකට බෙදුවම 0.02යි කියලා ආවා. එතකොට මේ පැත්තෙත් ඒ වගේ ආවා. දැන් අපි කොහොමද z alpha by 2 හොයන්නේ? දැන් මම අර කලින් කිව්වා අපි මෙතනින් යම් මගයක් කියන්නේ මෙතනින් අපිට අදාළ එකද අපි මෙන්න මේකට අදාළව මෙතන එක. මෙන්න මේක මෙහෙට තියෙන ඔක්කොම ටික සලකලා අපි අගයක් බලන එකනේ කරන්නේ. ඒ අනුව මෙතන මේ හරිය කීයද? 0.02යි. මෙන්න මෙතනින් එහාට කීයද? 0.02යි. අන්න ඒකයි මේකයි එකතු කරනවා. එතකොට එනවා 0.975යි කියලා. අපිට අවශ්‍ය මෙන්න මෙතනින් තියෙන z අගය. ඒ අනුව අපි දන්නවා මෙන්න මෙතන 0.02ක් තියෙනවා. හැබැයි අපි හොයන්න දන්නේ මෙතනින් ඉඳන් මෙහෙට තියෙන අපි මැද්දෙන් ඔහොම දන්නේ. අපි දන්නේ මේ විදියට ඔක්කොමනේ. එතකොට මේ ටිකට අර ටික එකතු කරා. එතකොට එන 0.975යි කියලා. අන්න ඒ අගය තියෙන්නේ මොන අගයන් දෙක අතරද කියලා z ටේබල් එකෙන් බැලුවා. එතකොට z ටේබල් එක පෙන්නනවා මෙතන 1.9ත් මේකතන 0.06ත්. අන්න ඒ අගය තමයි මෙන්න මෙතෙන්ට එන්නේ. ඒ අනුව මෙතන z alpha by 2 කීයද? 1.96යි කියලා එනවා. ඊට පස්සේ මෙන්න මෙතන minus z alpha by 2 කීයද? ඒකත් minus 1.96 කියලා එනවා. එතකොට අර මම කලින් කිව්වේ සූත්‍රේ මෙන්න මේක. එනවා මෙතෙන්ට මේක probability එක. probability එක x bar minus z alpha by 2 sigma over root 10. ඊට මෙන්න මේක සමානයි 0.95යි. 1 minus alpha නේ මෙතන වෙනදට තිබ්බේ. ඇයි මෙතන 1 minus alpha දැම්මේ? 1 minus alpha නැතු 0.95 දැම්මේ. මොකද අපිට දීලා තියෙනවා confidence interval එක 95යි කියලා පළවෙනි ගානට අදාළව. ඒ අනුව 95ක confidence එකක් නැත්නම් 95ක විශ්වාසනීයතාවය. ඒ අනුව s bar minus z alpha by 2 sigma over root 10 මෙන්න මේක තමයි අගයන් දෙක. එතකොට මෙතෙන්ට x bar කීයද? s bar දීලා තිබ්බ sample mean එක 0.82යි කියලා. z alpha by 2 කීයද අපි හොයාගත්ත 1.96යි කියලා. sigma කීයද? sigma දීලා තිබ්බ true standard එක sample එක දීලා තිබ්බ 200යි කියලා. මේ අගයන් දෙක ආදේශ කරලා මෙන්න මෙතනින් එනවා. මෙන්න මේ වගේ අගයක්. එතකොට මේක කියන්න. එතකොට අන්තිමට උත්තරේ එනවා probability එක 0.82ත් mu තියෙන්නේ 0.82ත් 0.83ත් අතර. එතකොට ඒක සමානයි 0.95යි. 9.5යි කියන්නේ මෙතන කියන්නේ අන්තිමට 195ක විශ්වාසයකින් කියන්න පුළුවන් population mean එක නැත්නම් mu ව්‍යාප්තව තියෙන්නේ 0.82යි 8.2ත් සහ 8.3ත් අතර කියලා. අන්න ඒක තමයි මම මෙන්න මේකේ තේරුම. 195ක විශ්වාසයෙන් කියන්න පුළුවන් මෙන්න මේ mu තියෙන්නේ මෙන්න මේ අගයන් දෙක අතර. ඊට පස්සේ මම දෙවෙනි ගාන කියනවා 99% confidence interval එකක් ගෙන දෙන පරිදි sigma squared එක දන්නවා අපි. sigma squared එක අපි හැම ගානකම මෙන්න මේක උඩින් ලියා ගන්න. එතකොට අපිට යන්න ඕන ක්‍රමේ ලේසි. කියන්නේ 99ක confidence interval for mu when sigma squared is known. කියන්නේ අපිට දන්නවා 99 confidence interval එකක් තියෙන්න ඕනේ. confidence interval එක 99. එතකොට 1 minus alpha සමානයි 0.99යි. ඒ අනුව alpha සමානයි 0.01යි. ඒ අනුව දැන් අපි මෙතන මේකමනේ අපේ රෝතන දාන්න තියෙන්නේ. එතකොට මේකේ හැටියට අපි දන්නේ නැත්තේ මොනවද? x bar දන්නවා. අපිට දෙවෙනි ගානට මම කියන්නේ අපි දන්නේ නැත්තේ මොනවද? x bar දන්නවා. x bar දන්නවා. sigma දන්නවා. n දන්නවා. z alpha by 2 නේ හොයන්න ගන්නවා. එහෙනම් මෙන්න මෙතනින් අපි ටක් ගාලා මේකෙන් z alpha by 2 හොයාගන්න පුළුවන් නේ. එතකොට මෙතෙන් 0.99 කියලා දැම්මා. ඊට පස්සේ මෙතනින් z alpha by 2 වෙනවා. මෙතනින් එනවා. ඊට පස්සේ මෙතන 0.99 නම් මෙතන alpha කීයද? 0.01යි. ඒක දෙකට බෙදුවා. එතකොට එනවා 0.05යි. එතකොට මෙන්න මෙතන වර්ගඵලය 0. මෙන්න මේ ගාන මෙතනත් ඒ ගානමයි. එතකොට මෙන්න මෙතනින් අපි ගහන්න ඕන අපිට අදාළ z alpha by 2 හොයාගන්න පුළුවන්. ඒ කොහොමද මෙතනින් මෙන්න මෙතන 0.05 තියෙනවා. මෙතනත් ඒ කැලල තියෙනවා. ඒක මේකට එකතු කරා. එතකොට එනවා 0.995ක් කියලා. එතකොට අර ටේබල් එකට අදාළ 0.995 තියෙන්නේ කොහෙද? අන්න එතෙන්ට අදාළ අගයන් දෙක අරගෙන ඒ අගයන් දෙක තමයි z alpha by 2 සමානයි 2.57 කියන්නේ. එතකොට probability එක සමානයි s bar minus අර සමීකරණය දැම්මහම x bar
minus z alpha by 2 sigma over root 10 ඔය ටික දැම්මා. එතකොට මෙතෙන්ට එනවා අර කලින් කිව්ව ගානම 2.5 විතරයි වෙනස් වුනේ. මොකද ඒක තමයි z alpha by 2 වලට අප අලුත් අගය confidence interval එක මත. එතකොට sigma දැම්මා. sample size එක දැම්මා. එතකොට එනවා මෙන්න මේ වගේ අගයන් දෙකක්. එතකොට අන්තිමට කියන්න පුළුවන් probability එක 0.816යි mu කුඩයි 0.832 සමාන 0.99 කි. එතකොට මෙතන තේරුම මොකද 99ක විශ්වාසකින් කියන්න පුළුවන් population mean එක නැත්තම් mu ව්‍යාප්ත වැත්තේ 0.816ත් 0.832යි අතර කියලා. ඊට පස්සේ තවත් වැදගත් වෙන මාතෘකාවක් තියෙනවා error in estimating. ඒ කියන්නේ අපි මෙතන estimate නේ කරන්නේ. ඒ කියන්නේ මොකද නිමානයක් කරන්නේ. එතකොට mu නිමානය කරනුයේ s bar සැලකීමෙනි. එවිට යම් දෝෂයක් පැවතිය හැක. අනිවාර්යෙන් දෝෂයක් තියෙන්න පුළුවන් නේ. මෙතන මෙන්න මේක තමයි population එක. ඒකට අදාළ යම් mu ප්‍රමාණයක් තියෙනවා. sample එක වෙන් කරගත්ත x bar කියලා. මෙතන x bar අපි point estimate එකේදී x bar කෙලින්ම mu ට සමානම කරනවා. හිතන්නකෝ එතන කොච්චර දෝෂයක් එන්න පුළුවන්ද කියලා. අන්න එතන point estimate එකකට අදාළ error එක හොයන්න පුළුවන් modulus එක x bar minus mu කියලා. මේ point estimate එකට අදාළව. නමුත් දැන් අපිට interval estimate එකට අදාළව මෙන්න මේකෙන් ගන්න පුළුවන් z alpha by 2 වාරයක් sigma over root 10. මෙන්න මේ සමීකරණ දෙකෙන් අපිට ඒ කියන්නේ අපි නිමානය කරද්දී අපිට error එක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ theorem එකක් තියෙනවා. දැන් s bar තමයි point estimate එක mu වල නැත්නම් population එකේ. අපි කලින් විස්තර කරා error එකේදීත් point estimate එක අනිවාර්යයෙන්ම s bar සමාන කරනවනේ mu වලට. එතකොට ඒක තමයි කියන්නේ මේක point estimate එක s bar තමයි point estimate එක mu වල. මේක හරි. එතකොට error එක e ප්‍රමාණයකින් අඩු කර ගන්න පුළුවන් sample size එක මෙන්න මේ අගය වුණොත්. ඒ කියන්නේ අපි කියවනේ error එක අර මේ s bar minus mu කියන error එකක් තියෙනවා. අන්නේ error එක e ප්‍රමාණයකින් අඩු කර ගන්න පුළුවන් sample size එක මෙන්න මේ අගය වුණොත් මේක අදාළ වෙන්නේ y1 minus alpha 100% confidence level එකක් යටතේ. ඒක නිකන් සාමාන්‍ය තීරිය විදිහට තියෙන්නේ මම කියන්නේ. දැන් මෙතනදී අපිට ඒක අඩු කර ගන්න පුළුවන් n වලාගේ නැත්නම් sample size එක මෙන්න මේ equal or greater than මෙන්න මේ z alpha by 2 වාරයක් sigma over e squared එකකින් මෙන්න මේ අගය අපිට e ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. මෙතන අගයන් මෙතන මේ සිම්බල් මොනවද? n කියන්නේ sample size එක, e කියන්නේ error එක, sigma කියන්නේ true standard deviation එක. ඒ කියන්නේ population standard deviation එක. එතකොට මෙතන z alpha by 2 හොයාගන්න පුළුවන් 1 minus alpha වලින්. sigma දන්නවා, e දන්නවා, කෙලින්ම n එක හොයන්න පුළුවන්. ඊට පස්සේ example එකක් දීලා තියෙනවා. example 2.2 එක මේ tut එකේ තියෙන ගාන. ඊට පස්සේ මෙතන කියන්නේ in estimating the mean reaction time the mean of a selected sample is used as the point estimate if the true standard deviation of the reaction time is 0.05 second. මෙතන කියන්නේ in estimating the mean reaction time. estimating කියන්නේ අපි mean reaction time එක කියන්නේ මොකද්ද? මෙතන population mean එක estimate කරද්දී the mean of a selected sample is used as the point estimate. ඒක අපි දන්න කතාවනේ බා. ඒ කියන්නේ the mean of a selected sample mean එක අපි භාවිතා කරනවා point estimate එකක් විදියට. ඒක හරි. if the true standard deviation of the reaction time is 0.05 second. true standard deviation එක කියන්නේ මොකද්ද? sigma දීලා තියෙනවා. sigma දීලා තියෙනවා කීයද? true standard deviation of the reaction time is 0.05 second කියලා. ඊට පස්සේ අහනවා how large sample of measurements must be taken in order. මෙතන කියන්නේ how large sample of measurement. how large sample of measurement කියන්නේ sample size එකේ ප්‍රමාණය කොච්චරක් වෙන්න ඕනද in order to be 95% confidence that the error of the measurement will not exceed 0.01 second. එතන කියන්නේ දැන් කොච්චරක් sample size එක කොච්චරක් වෙන්න ඕනද 95% confidence interval එකක් දෙන ගමන් error එක 0.01 පන්නන්නේ නැතිව ඒක තේරෙනවනේ බං. ඊට පස්සේ කියන්නේ එතකොට දත්ත ටික ලියාගත්තොත් sigma දීලා තිනවා කීයද? true standard deviation එක 0.05. ඊට පස්සේ හොයන්න කියන්නේ මොකද්ද? size of sample එක. how large sample of the measurement කියන්නේ sample size එක.
එතකොට confidence interval එක දීලා තියෙනවා කීයද 95යි 95යි කියන්නේ 1 alpha ඒ කියන්නේ 0.95යි අනු alpha සමානයි 0.05යි අන්න එතනින් අපිට අර විදියට දාලා z alpha by 2 අර අපි කලින් හිව විදියට හොයන්න පුළුවන් 1.96යි කියලා ඊට පස්සේ කියනවා error එක මෙන්න මේගේ අපන්නන්නේ නැහැ කියනවා යනු error එක 0.01යි යනු සූත්‍රය මෙතනින් ගත්තා මේ සූත්‍රය ගත්තා මෙතනින් ඊට පස්සේ n එක equal or greater than z alpha by 2 times sigma over e දැන් මේ ස්ක්වයර්ඩ් එක දැම්මා මෙන්න මෙතන z alpha by 2 1.96යි sigma කීයද 0.05යි e කීයද 0.01යි ඒක ස්ක්වයර්ඩ් එක ගත්තාම n එක equal or greater than 96 කියලා එනවා. ඒ අනුව n සමාන 96යි කියලා ගන්න පුළුවන්. ඒ අනුව දැන් අපි ගණන් කතා කරා 1 minus alpha 100% confidence interval for mu when sigma squared is known. මෙන්න මේ අවස්ථාවට අදාළව අපි theory එක ඉගෙන ගත්ත ගණනුත් කතා කරා. දැන් ඊට පස්සේ තව එකක් තියෙනවා 1 minus alpha 100% confidence interval for mu when sigma squared is unknown. ඊට පස්සේ අනිත් විදිය තියෙන්නේ මෙන්න මේ විදියට 1 minus alpha 100% confidence interval for mu when sigma squared is unknown. ඒ කියන්නේ unknown කියන්නේ දැන් මෙතනදී අපි sigma squared එක දන්නවා. ඒ කියන්නේ sigma squared එක කියන්නේ මොකද්ද? true standard deviation එක. හරි දැන් මෙතනදී true standard deviation එක දන්නේ නැහැ මොකේට අදාළවද population එකට අදාළව දන්නේ නැහැ. ඒකට ඒකත් කොටස් දෙකකට බෙදෙනවා. n එක ඒ කියන්නේ sample size එක 30ට සමාන හෝ 30ට වඩා වැඩි අවස්ථාව සහ 30ට අඩු අවස්ථාව. හරි ඊට පස්සේ බලමු අපි පළවෙනි මෙතනින් මේක කතා කරා දැන් බලමු අපි මේ ක්‍රමයට අදාළව මොකද තීරය කියලා. දැන් මෙතන කියනවා 1 minus alpha 100% confidence interval for mu when sigma squared is unknown and n is equal or greater than 30. හරි මේකට අදාළව දැන් එතකොට අපි sigma squared එක දන්නේ නැහැ. එතකොට population එකට අදාළව මොකද්ද mu නේ හොයන්න කියන්නේ කොහොමද? අපි population එකට අදාළව මේ standard deviation එක දන්නේ නැහැ. හැබැයි අපි දැන් sample එක දෙනවනේ අපිට ඕනම එකක sample එක මෙන්න sample size එක මෙන්න මෙච්චර 200ක් තෝරගත්තා. ඒකේ S bar දෙනවනේ sample mean එක. අන්න ඒ වගේ sample එකේ standard deviation එක දෙනවා S කියලා. ඒ කියන්නේ යම් වගේක් දෙනවා. හිතන්න 1.6 0.9 මොකක් හරි දෙනවා. එතකොට අන්න ඒ මෙන්න මෙතන sample standard deviation එක පාවිච්චි කරලා මේ ගාන අපිට හදන්න පුළුවන්. ඒ කොහොමද දැන්? probability එක S bar minus Z alpha by 2 වෙනදාට තියෙන්නේ sigma over root n. නමුත් අපි මෙතන මොකද S දැම්මේ මොකද අපි sigma දන්නේ නැහැ. sigma unknown. ඒ අනුව n එක greater than 30 වෙන අවස්ථාවල මෙතෙන්ට S ආදේශ කරලා මේ විදියට mu වගේ S bar plus Z alpha by 2 ඊට පස්සේ S over root n equal 1 minus alpha 100% confidence interval එකට අදාළව කියලා මේ විදියට අපිට සාමාන්‍ය විදියට ගාන හදාගෙන යන්න පුළුවන්. හරිම ඊට පස්සේ තියෙනවා t distribution කියලා. දැන් අපි මෙච්චර වෙලා ගණන් හැදුවේ මොන මේ distribution එකෙන් තමයි z distribution එක. නැත්නම් z table එක සහ z graph අපි යොදාගෙන තමයි මෙච්චර වෙලා ගණන් හැදුවේ. දැන් හිතන්න 1 minus alpha 100% confidence interval for mu when sigma squared is unknown and n එක less than 30. අන්න ඒ වගේ අවස්ථාවක් වුණොත් අපිට z table මගින් ගණන් හදන්න බෑ. අන්න ඒ සඳහා තියෙනවා වෙනම table එකක්. t table නැත්නම් t distribution කියලා. මේක ගන්න n එක sample size එක less than 30 වුණොත්. එතකොට මෙතනදී අපි x bar and s sample ඒ කියන්නේ මෙතනදී ගොඩක් මම කියවනේ සිග්මා දන්නේ නැහැ. එතකොට අපි දන්නේ මොකද්ද? S එකයි x bar එක. x bar කියන්නේ මොකද්ද? sample mean එක. S කියන්නේ මොකද්ද? sample standard deviation එක. හරි ඊට පස්සේ sample size එක අපි දන්නවා n කියලා. population mean එක mu and මෙතනදී sigma squared is unknown. හරිද? එතකොට අපි z එක දන්නවා x bar minus mu over sigma over root n. මේක තමයි z distribution එකට අදාළව z එක කියන්නේ standard normal variable එක අපි ලිව්වේ මෙහෙම. දැන් t වලට අදාළව t ලියා ගන්න t සමානයි. මේ ඊට පස්සේ පිටුවේ මම විස්තර කරන්නම් මම මේක ක්‍රමයක් විදිහට දැන්ට මෙතනින් විස්තර කරන්නේ මේ t distribution එකේ සමීකරණය. එතකොට මෙතනින් කියන්නේ t සමානයි x bar minus mu s over root n. මොකද මෙතන s ගන්නෙ?
අපි මෙතන සාම්පල් සයිස් එක 30ට වඩා අඩු වෙන්න ඕනේ. අපි සිග්මා දන්නේ නැතුව හරිත් කමන්නේ අපි දන්නේ නැහැ. නමුත් සාම්පල් සයිස් එක 30ට වඩා වැඩි නම් අපිට මේ විදිහට යන්න පුළුවන්. Z ටේබල් මගින්. නමුත් අපිට T ටේබල් එකට යන්න වෙන්නේ මොකද? අපි සිග්මා දන්නේ නැහැ. සිග්මා දන්නේ. එතකොට අපිට මේ අපේ තියෙන සාම්පල් සයිස් එකත් 30ට වඩා අඩු වෙනවා. අන්න ඒ වෙලාවට අපිට T distribution එකට යන්න වෙනවා. එතකොට මෙතන S එන්නේ කොහොමද? අපි දන්නේ S තමා දන්නේ අදාළ ගානේ දත්තයක් විදියට දෙන්නේ ඒක. එතකොට අපි ඒක මෙතෙන් ආදේශ කළා. T වලගේ ගන්නවා. තව මම දැන් අපි Z වල නම් alpha by 2 විතරයිනේ ගන්නෙ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඒක සංකේතවත් කරේ Z alpha by 2 කියලා. නමුත් T වල සංකේත දෙකක් තියෙනවා. T alpha by 2ත් එනවා n-1 උත් එනවා. දැන් මෙතනදී මේක නෙමෙයි මෙතන එන්නේ T alpha by 2 n-1. ඒ කියන්නේ alpha වලගේ මතම විතරක්ම සලකලා නෙමෙයි අපි T වගේ අගය ගන්නෙ. degree of freedom කියලා එකක් සලකනවා. degree of freedom එක සමාන වෙනවා n-1. n කියන්නේ මොකද? sample size එක. sample size එක මෙතෙන් ආදේශ කරලා එතන එකක් අඩු කරාම degree of freedom කියලා එකක් එනවා. එතකොට T distribution වල වගුව මෙන්න මේ විදිහට සැලකුවොත් මෙන්න මෙතන n-1 නැත්නම් degree of freedom එක තියෙනවා. මෙන්න මෙතන T වල alpha by 2 වලගේ තියෙනවා. අන්න ඒකට එතකොට මෙතනින් මේ හිතන sample size එක 8යි. එතකොට degree of freedom එක 7යි. ඒකට අදාළ alpha by 1 alpha හිතන්න 0.95ක් තියෙනවා. ඒ කියන්නේ 95% confidence interval එකක් දෙනවා. එතකොට alpha by 2 වෙනවා 0.002යි 0.025යි කියලා. එතකොට අන්න ඒ අගේට අදාළ මෙන්න මෙතනින් ගන්න පුළුවන්. එතකොට එතන degree of freedom එකක් බලන්න ඕනේ. ඒ වගේම alpha බලාගයත් බලන්න ඕනේ. ඒ අනුව 7 වෙනි ක්‍රමේ ඒ අනුව මෙතන ගත්තොත් 1 alpha 100% confidence interval for mu when sigma squared is unknown. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා sigma එක දන්න අවස්ථාවට අදාළව කතා කරා. දැන් අපි කතා කරන්නේ sigma එක නොදන්න අවස්ථාවට අදාළව. එතකොට නොදන්න අවස්ථාවේදී n එක විශාලයි 30 නම් අපිට අර කලින් විස්තර කරපු ආකාරය යන්න පුළුවන්. කුඩයි 30 වුණොත් මොකද වෙන්නේ? අපිට T distribution එකට යන්න වෙනවා. මෙතන 7 වෙනි ක්‍රමය නෙමෙයි මම මෙතන වැරදිලා තිබ්බේ. එතකොට මෙතන අපිට ලියන්න පුළුවන් අර එතකොට මම කියවන අර කලින් කිව්ව විදිහට අපිට මෙන්න මෙහෙම අගයන් දෙක ලියන්න පුළුවන්. එතකොට මෙතන කොහොමද එන්නේ? probability එක. මේ මොන එකට අදාළවද? sigma දන්නේ n එක අඩුයි 30ට වඩා. S bar minus T alpha by 2 n-1 මම කිව්වා දෙකක් එන්නේ කොහොමද කියලා. එතකොට S බෙදීම root n mu එක ව්‍යාප්තව තියෙනවා. අනිත් එක x bar plus T alpha by 2 n-1 degree of freedom එක S over root n equal 1 alpha 1 alpha confidence interval එකක් දෙනවා. ඒකට අදාළව අපි හොයාගන්න පුළුවන් T alpha by 2 මොකද අපි degree of freedom එක දන්නවා. මෙතන x bar කියන්නේ sample mean එක. S කියන්නේ මොකද්ද? sample standard deviation එක. T alpha by 2 time n-1 ගන්න කොහොමද කියලා මම දැන් දන්නවා බං. අපි මොකද alpha බලාගේයි n-1 degree of freedom එකයි. ඒ අනුව මෙන්න මෙහෙමනේ ගන්නෙ. එතකොට මෙතනදී කොහොමද කරන්නේ අපි? මෙන්න මෙතනදී හිතන්න 1 alpha මෙන්න මෙහෙම ලකුණු කරගත්තා. එතකොට alpha by 2 මෙන්න මෙතනින් එනවා. මෙතනුත් alpha by 2 තියෙනවා. ඊට පස්සේ මේ alpha වලට අදාළව alpha by 2 ඒ කියන්නේ මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතන degree of freedom එක බැලුවා. එතන alpha කීයද කියලා ගත්තා. ඒ යගේ කෙලිම මෙතෙන්ට දැම්මා. ඒ යගෙන් කෙලිම මෙතෙන්ට ආදේශ කරා නම් උත්තරයට යන්න පුළුවන්. ඒකට ටියුට් එක අනිත් ගාන ගත්තොත් බං example 2.3 එක random මෙතන කියන්නේ random sample of 8 cigarettes of a certain brand has an average nicotine content of 18.6 mg and a standard deviation of 2.4 mg. මෙතන කියන්නේ random sample of 8 cigarette. ඒ කියන්නේ sample එකක් ගන්නවා population එකේ යම් sample එකක් ගන්නවා. එතන cigarette 8ක් තියෙනවා කියලා කියනවා. of a certain brand එක has an average nicotine content of 18.6 mg. ඒ කියන්නේ අදාළ sample එකේ average එක නැත්නම් ඒ sample mean එක sample එකේ nicotine තියෙනවලු 18.6 mg ප්‍රමාණයක් සහ standard deviation එක 2.4 mg ලු. මේක මොන එකට අදාළවද? මේ sample එකට අදාළ standard deviation එකනේ. හරිදම? ඊට පස්සේ කියනවා construct a 99% confidence interval for the true average nicotine content. හදන්නලු 99% confidence interval එකක්.
කියන්නේ 99% කියන්නේ 199ක් විශ්වාස කරන්න පුළුවන් confidence interval එකක් මොකේටද for the true average කියන්නේ මොකද්ද true average nicotine content of this particular brand of cigarette ඒ කියන්නේ මුළු population එකටම අදාළ මොකද්ද average nicotine content ඒ කියන්නේ mu අගේ නෙමෙයි population mean එකනේ true average nicotine content of this particular brand of cigarette ඒ කියන්නේ මේ sample එක දීලා තියෙන sample mean එකයි sample standard deviation එකයි මේ කියනවා 99ක විශ්වාසයක් තියන්න පුළුවන් අගයන් දෙකක් දෙන්නලු මොකේටද average nicotine content of this particular brand of cigarette ඒ කියන්නේ එතන population mean එකට ඊට පස්සේ කියනවා according to the quality standard the average nicotine content should not exceed 20 mg what is your decision of the product එතන මෙතන කියන්නේ according to the quality standard ඒ කියන්නේ ඒගොල්ලෝ තත්ත්ව සලකලා තියෙන විදිහට average nicotine එක ඒ කියන්නේ මේ මුළු production එකටම අදාළ average nicotine content එක exceed කරන්න බැලු ඒ කියන්නේ ඉක්මවන්න බැලු 20 mg වලට වඩා එතකොට what is your decision of this product කියලා අහනවා එතකොට අපි දැන් අර mu එක හොයනව නේද අන්නේ mu එක හොයන මේ limit දෙක ඒ කියන්නේ දැන් අපි sample එක සලකලා mu එක හොයනවානේ 99ක විශ්වාසයක් තියන්න පුළුවන් limit දෙක අන්නේ limit දෙකෙන් එන්නේ මොකද්ද මෙතන මුළු production එකේම ගත්තොත් cigarette එක කියන්නේ production එකම සලකලා ගත්තොත් එක cigarette එකක nicotine content එක කොච්චරක් අතරද කියලා නෙන්නේ එතකොට ඒ එන අගය අපේ මෙන්න මෙතන මේගොල්ලෝ කියන 20ට වඩා අඩු වුණොත් ඒ කියන්නේ එතන හිතන්නකො අපිට 15යි 20යි ආවා 15යි 20යි ආවොත් ඒ කියන්නේ average content එක 15 24 කියලා අපිට එනවා අන්න එතකොට අපිට කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ quality standard එක හොඳයි කියලා මොකද අපි ගණනේ අපි population එක බැලුවානේ population එක අනිවාර්යෙන් 15වත් 20ත් අතර වගේ આવුත් අපිට කියන්න පුළුවන් මේගොල්ලන්ගේ standard එක හොඳයි හරි ඊට පස්සේ අපි දත්ත ටික ලියාගත්තොත් sample size එක කීයද එන සමානයි 8යි sample mean එක 18.6යි ඊට පස්සේ sample standard deviation එක කීයද 2.4යි confidence interval එක 1 - alpha 0.99 එතකොට මෙතන මෙයා කියන්නේ මොකද්ද මේකේ ගාන මම කියවනේ මේක හැම ගානකම ලියා ගන්න කියලා මොකද අපිට ගාන කරන් යද්දි ලේසි 1 - alpha 100% confidence interval for mu නේ content of average nicotine content එකනේ ඒක තමයි mu කියන්නේ when sigma squared is unknown අපි දන්නේ නැහැ sigma අනික sample එකත් ඊට වඩා අඩුයි එහෙනම් අපි මොන ක්‍රමෙන්ද හදන්න ඕනේ z table එකෙන්ද t table එකෙන්ද අන්න එහෙම අපි මෙතනින් තමයි අපි මේක මොන ක්‍රමෙන්ද යන්න ඕනේ අනිවාර්යෙන් තේරෙනවා ගන් sigma squared එකත් දන්නේ නැහැ ඒක sample එකත් ඊට වඩා වැඩි වුණා නම් ඕනේ z එකෙන් යන්න තිබ්බා හැබැයි මේක මේ sample එකත් ඊට වඩා අඩුයි අනිවාර්යෙන් t distribution එකට යන්නම වෙනවා ඒ අනුව මෙන්න මෙතනින් අපි අර අපිට එන මේ තියරි එකේ තියෙන මෙන්න මේ ලිමිට් එක ලියාගත්ත මේ විදිහට යන probability එක s bar මේ විදිහට දන්නවනේ ඊට පස්සේ 1 - alpha කියලා ලියාගත්තා 1 - alpha කීයද alpha කීයද 0.99 එතකොට alpha 1 - alpha මෙන්න මේ ගාන එනවා ඊට පස්සේ alpha 0.01 එක දෙකට බෙදුවා දෙකට බෙදුවම 0.05යි කියලා එනවා මෙන්න මෙතනත් ඒ වගේම තියෙනවා ඒ අනුව degree of freedom එක මේකට අදාළව කීයද degree of freedom එක n කීයද sample size එක 8යි 8ෙන් එහා ගියම 7යි ඒ කියන්නේ degree of freedom එක එන 7යි ඒ අනුව මෙතන alpha by 2 කීයද 0.05යි ඒ අනුව මෙන්න මේ විදිහට තමයි t distribution එක තියෙන්නේ degree of freedom එක මෙන්න මේ විදිහට 1 2 3 4 5 කියලා ඔන්න වැඩි වෙනවා මෙතන t අගයන් තියෙනවා t 0.01 t 0.02.5 ඔන්න ඔය විදිහට t table එක තියෙනවා. දැන් මෙතන alpha by 2 කීයද ආවේ 0.05යි. ඒකට අදාළ degree of freedom එක 7යි. එතකොට අන්නේ දෙක තෘප්ත කරන මෙන්න මේ යගේ ගත්තා. ඒක තමයි මොකද්ද මෙන්න මෙතනින් එන t alpha by 2 n-1 එකට අදාළ මෙන්න මේ යගේ. එතකොට ඒ යගේ අපි මෙන්න මේම ගණනය කරගත්තා. ඒ අනුව probability එක ලිව්වොත් x bar කීයද? දැන් අපි මෙන්න මෙතෙන්ට ආදේශ කෙරෙල්ලක් තමයි තියෙන්නේ. x bar කීයද අපි දන්නවා මෙන්න මෙතනින් දන්නවා 18.6යි. ඊට පස්සේ t alpha by 2 මෙන්න මෙයාගේ 1.895යි. ඊට පස්සේ s අගේ කීයද? s කියන්නේ sample එකට අදාළ standard deviation එක කීයද? 2.4යි. sample size එක 8යි. ඒ අනුව මෙන්න මෙන්න මෙතනින් ගත්තොත් අන්තිමට එන probability එක 16.99ත්
20.2ත් අතර මේක ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා අපිට 99%ක් විශ්වාසයි. 99%ක් විශ්වාසයි. ඇවරේජ් නිකොටින් කන්ටෙන්ට් එක පොපියුලේෂන් එකට අදාළව ව්‍යාප්ත වෙලා තියෙන්නේ 16.99ත් 20.2ත් අතර. ඒ අනුව product is in mentioned state. ඒ කියන්නේ product එක තියෙනවා mentioned state එකේ කියන්නේ මේගොල්ලන්ගේ quality standard හොඳයි. quality standard එක හරි. ඒගොල්ලෝ standard එකේ විදිහට product එක ඒ කියන්නේ produce කරලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ produce එක හොඳයි කියලා තමයි මම අන්තිමට මෙතන තත්ත්වයක් විදිහට ලියන්න ඕනේ.